සුබ දවසක් වේවා මගේ YouTube channel එකට පැමිණි සියලු මල්යනන්ගට සුබ දවසක්. ඉතින් ඔන්න කූල් සිංහ අද channel එක අලුත්ම මුහුණුවරකින් ඔයාලට ගෙනත් දෙනවා මොනිසිරිපා සිමිවින්නේ කියන පාඩම. ඊටමත් ලේසියි. ඉතින් අන්තිමට රැඳිරෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් තියෙනවා. ඔයගලන්ට ගොඩක් පාඩම ලේසි වෙයි. ඉතින් ගොඩක් කට ඉල්ලට තිබා මොනිසිරිපා සිමිවින්නේ කියලා පාඩම. ඉතින් ඔන්න මම අද ගෙනත් දෙන්න සූදානම් වෙන්නේ මොනිසිරිපා සිමිවින්නේ කියන පාඩම. ඊටමත් ලේසියෙන්. ඉතින් හොඳින් නාන් එන්න අහන් එන කටට ගොඩක් තේරෙයි මේ පාඩම කොච්චර ලේසිද කියලා. ඉතින් අපි කෙලින්ම කවි වලට යමු. මොකද ඒක තමයි ගොඩක් ප්‍රධානම දේ තමයි. මොකද කවි ටික ඉගෙන ගැනීම. අපි යමු කවි තියෙන තැනට. මොනිසිරිපා සිමිමින්නේ සාමනලගිරි පෙදසින්නේ මද සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. ඉතින් මම මේ කවි ගොඩක් ලේසියෙන් පැහැදිලි කරලා දෙන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මොනිසිරිපා සිමිමින්නේ මේ මොනිසිරිපා ඒ කියන්නේ මුනින්ටන් වහන්සේගේ සිරිපතුල තිබ්බ තැන. ඒ කියන්නේ මේ සාමනලගිරි මුදුනේ ඒ කියන්නේ ඒ ප්‍රදේශයෙන් හමාගෙන එන සුළඟෙන් ඒ සුළඟේ ලැබෙන අමුතුම තියනනේ අර ඒ කියන්නේ අමුතුම ෆීලිං එකක්. ඒ කියන්නේ අමුතුම හැඟීම් බර ස්වභාවයක් තියෙනවා. එතකොට මද සුළඟයි මේන්නේ ඒ ප්‍රදේශයේ ඉඳන් මේ හමාගෙන එන සුළඟලු මගේ පුතා නිදියන්නේ. ඉතින් මේක තොටිල්ලේ නැලවෙන දරුවෙක්ට තමයි මේක කියන්නේ. ඇත්තටම කිව්වම මේක ජාතික තොටිල්ල. ඒ කියන්නේ දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන මේ පොතෙන් තමයි මේ ඇස්මා හින්ද හිමියන්ගෙන් තමයි මේක රචනා කරලා තින්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇස්මා හින්ද හිමියන් මුළු ලංකාවම අවතන අමුතු මේ පෑනෙන් තමයි මුළු ලංකාවම අවතන්නේ. ඉතින් ඒ විදිහට මේ කවි ලියන දින දැන් අපි පටන් ගමු. මොනිසිරිපා සිමිමින්නේ සමනලගිරි පෙදෙසින්නේ මත සුළඟයි මේන්නේ මගේ පුතා නිදියන්නේ. ඉතින් මේ ඇස්මා හින්ද හිමියන් කියනවා මේ ඒ පැත්තෙන් ඒ කියන්නේ මේ කියන්නේ තනිකරම මේ ශ්‍රී ලංකාවේ තියෙන ඒ කියන්නේ අර ඒ කියන්නේ ප්‍රෞඩ ඉතිහාසයක් ගැන තියෙනවානේ. ඒ කියන්නේ අමුතුම තියෙනවානේ. ඒ කියන්නේ ධර්මිෂ්ඨ ස්වභාවයක් ගැන තමයි මේකද කියන්නේ. මේ දරුවා නැලවෙන්නේ ඒ පැත්තේ ඉඳන් හමාගෙන එන සුළඟ නිසා. ඒ කියන්නේ සමනලගිරි ප්‍රදේශයෙන් හමාගෙන එන සුළඟ නිසා තමයි මේ තොටිල්ලේ නැලවෙන දරුවා නිදාගන්නේ. ඉතින් කොයිතරම් අපූර්වද නේද? සාමාන්‍යයෙන් කෙනෙක්ට මේ වගේ දෙයක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙච්චර ලේසි ගොඩක් ගැඹුරු අර්ථයක් අමුතුම විදිහට රසවත් කරලා තිනවා. මේ ඇස්මා හින්ද හිමියන්. ඉතින් ඔන්න ඔච්චරයි සරල තේරුමක් තියෙන්නේ. අපි යමු දෙවෙනි කවියට. දෙවෙනි කවිය තමයි නිදහස මහ මුහුදක් වේ. නිදහස මහ මුහුදක්ලු. නිදහස අපිට හම්බුනේ කවදද? 1948 තමයි ශ්‍රී ලංකාවට නිදහස හම්බුනේ. ඉතින් මේ නිදහස මහ මුහුදක් වේ. මහ මුහුද කොයිතරම් විශාලද? ඔයගලන් දැන් ගිහිලා තිනවා ඕන කෙනෙක් වෙල්ලබඩ තැනිතලාවට ඒ කියන්නේ වෙරළ ආසනෙට ගිහිලා තිනවා. ඉතින් ඔයගලන් ඕන කෙනෙක් මේ මහ මුහුද කියන එක දැකලා තිනවා. හරිද? ඉතින් මේ මෙතනදී කියන්නේ මේ නිදහස මහ මුහුදක් වේ. ඒක නිදහස කියන එක මහ මුහුද තරම් විශාලයිලු. ඊට පස්සේ කියනවා එහි උල්බත පුත නුඹ වේ. දැන් මෙතනදී කියන්නේ මේ පුතාට කියන්නේ මේ තොටිල්ල නැලන දරුවට හැබැයි දරුවට කිසිම වචනයක්වත් එයාට තේරෙන්නේ නැහැ. හැබැයි එයාට තමයි මේ අමතන්නේ. ඉතින් මෙතනදී කියන්නේ කොහොමද? එහි උල්පත පුත නුඹ මේ. එතකොට මේ කියන්නේ මේ නිදහස කියන එකේ උල්පත මේ පුතාලු. ඒ කියන්නේ මේ නිදහස කියන එකේ ඒ කියන්නේ ඒක ගොඩනැගිලා තියෙන මේ පුතා මතලු. ඊට පස්සේ තමයි එහි උල්පත පුත නුඹ වේ. ඒ බව සිහි කොට මෙලොවේ. දැන් මේ ස්මහින් දෙමියන් කියනවා ඒ බව සිහි කොට මෙලොවේ. ඒ කියන්නේ මේ නිදහස කියන දේ ඒ කියන්නේ ගොඩනැගිලා තියෙන ඔබගේ යටතේ. හරිද? ඊට පස්සේ එයා කියනවා මෙන්න මේ විදිහට ඒ බව සිහි කොට මෙලොවේ. ඒ බව සිහි කරලා මේ ලෝකේ ඊට පස්සේ කියනවා යුතුයකම ඉටු කළ යුතුය. මේ යුතුයකම කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් ලංකාවට ඉපදුනාට ඒ කියන්නේ කෙනෙක් ලෝකෙට බිහි වුණාට පස්සේ එයාගේ යම්කිසි යුතුයකමක් තියෙනවා මේ රටට වගේම මේ මුළු ලෝකෙටම. ඉතින් මෙයා කියනවා මේ ඇස්මහින් දෙමියන් ප්‍රකාශ කරනවා යුතුයකම ඉටු කළ යුතුය. මේ පොඩි කාට කියන්නේ තනිකර මේ චූටි අතේ ඒ කියන්නේ මේ දරු නැලවිල්ල. ඒ කියන්නේ මේ තොටිල්ලේ නැලවෙන දරුවට කියන්නේ ඔයා අතේ තියෙනවා ඒ කියන්නේ යම්කිසි ලොකුම ලොකු යුතුයකමක්. අන්නේ යුතුයකම ඉටු කළ යුතුය. ඒ කියන්නේ මේ නිදහස වෙනුවෙන් ඒ කියන්නේ මේ හැමෝටම මමතන්නේ මේ මුළු ලංකා වාසීන්ට මමතන්නේ මේ නිදහස කියන දේ අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට උරුම විය යුතුයි කියන එක තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලන්න පෑනෙන් මුළු ලංකාවක්ම අමතන්නේ චූටි පද පෙළි හතරකින් කොහොමද ඒකේ තියෙන ගැඹුරත්වය. ඉතින් මේක තේරෙන්නේ නැති විදිහට හරිම සරල විදිහට තමයි මේ කවිපන්ති රචනා කරලා තියෙන්නේ. ගොඩක් සරලයි. ඉතින් ඒ සරල කවි ටික ඔයගොල්ලෝ නිකම්ම ඉගෙන ගන්න. මේක අමාරු පාඩමක් නෙමෙයි. අපි යමු තුන්වෙනි එකට. ඊට පස්සේ තමයි ජාතික රණ දෙරණ මතේ. ජාතික රණ දෙරණ මතේ. ජාතික රණ භූමිය දෙරණ කියන්නේ ලංකාව. ඒ කියන්නේ මේ පොළොව මතේ. ඒ කියන්නේ පොළොව මත. ඊට පස්සේ තමයි මේ කියන්නේ මේ යුද්ධ ගැන කියන්නේ. හරිද? මේදී ජාතික රණ දෙරණ මතේ ගැටි වැටි මල මොහොතේ. ගැටි වැටි මල මොහොතේ. ඒ වෙලාවේදී මේ යුද්ධෙදී වා ගැටිලා වැටිලා මේ මැරෙන්න ඉන්න මොහොතේදී ඊට පස්සේ කියනවා සුන්දර සුර බුන්ගේ අතේ. සුන්දර සුර මුන් කියන කවුද? මේ දිව්‍ය අප්සරාවන් මේ දිව්‍ය සුරංගනාවන්ගේ අතේ නැලවෙන බව සිතුණු පුතේ. නැලවෙන බව සිතුණු පුතේ. මේ එක්ස්මහින් දෙමියන් කියන
කියනවා ඔයා එතරම් මේ කියන්නේ මේ ලංකාවට ඔයාගේ ලේ ඒ කියන්නේ මේ දැන් ගොඩක් කට්ටිය මේ සොල්දාදුවන් මේ යුද්ධේ කාලෙදී මැරුණානේ. ඉතින් මෙතනදී මේ එස්මහින්ද හිමියන් කියනවා ඉතින් ඒ වෙලාවේදී ඔයා මැරෙන මොහොතේදී මැරෙන අන්තිම තප්පරේදී ඔයා හිතන්න ඔයා මුළු ලංකාවටම මුළු ලෝකෙටම වගේ කියන්නේ මෙතන ලංකාවටම තියෙන ඒ කියන්නේ ඔයා යංකාවට යම්කිසි ලොකුම ලොකු යුතුයකමක් ඉටු කළා තමයි ඔයා මේ ලංකාවෙන් මිය යන්නේ. ඉතින් ඒ විදිහට මෙයා කියනවා සුන්දර සුරාඹුන්ගේ අතේ සුන්දර දිව්‍ය අපසරාවන්ගේ අතේ නැලවෙන බව සිතන පුතේ මේ නැලවෙවි ඉන්නවා කියලා සිතන්නලු. එතකොට ඔයාට ඒ කියන්නේ දැනෙන ඒ ගැඹීරත්වය ඒ කියන්නේ මිනිසුන්ගේ හිත තුළ ඇති කරනවා අපි මේ රණ දෙරණ මත ඒ කියන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා ගිහිල්ලා මේ යුද්ධය කියන එක ජය ගන්න ඕනි කොහොම හරි නිදහස කියන දේ තමන්ගේ රටට උදා කර ගන්න ඕනි කියලා අර අමුතු ගැම්මක් ඇති කරන්න තමයි මේ එස්මහින්ද හාමුදුරුවෝ මෙන්න මේ විදිහට මෙන්න මේ කවිය රචනා කරලා තියෙන. ඒක තමයි අර අමුතු සරල තේරුම. ඊට පස්සේ කවිය තමයි කරදර තහ සකමුවේ. ඒ කියන්නේ මේ කරදර කොච්චර මේ ජීවිතේට ලැබුණත් ඊට පස්සේ කියනවා ඉන්ටැකිනම් සිනා වෙවි. ඉන්ටැකිනම් ඒ කියන්නේ ඉන්න පුළුවන් නම් ඔයාට hina වෙවි. ඉතින් මේ hina වෙවි ඔයාට ඉස්සරහට ලැබෙන ඔයාට දැනෙන කරදර ටික ඔයා සිනහමුසු මුහුණෙන් පිළිගන්නවා නම් ඉතින් මෙතන ඊට පස්සේ කියනවා ඔයගලන්ට ඔහු මෙලොවට පහළ දෙවි. මෙන්න මේ විදිහට කරදර කොච්චර ආවත් එයාගේ ජීවිතේට එයා ඒව ගණන් ගන්න නැතුව එයා hina වෙලා එයාගේ ජීවිතේ ගත කරනවා. ඔහු මෙලොවට පහළ දෙවි. මේ ලෝකයට පහළ වෙච්ච දෙවි කෙනෙක් වගේලු. ඊට පස්සේ කියනවා රජෙකයි සල කණු මැනවි. රජෙක් වගේ සලකන්නලු. ඉතින් මේ වගේ කරදර කොච්චර ජීවිතේට ඒ කියන්නේ අපි හැමෝටම ජීවිතේට කරදර ඇවිල්ලා තියෙනවා. අපි මේ සියලුම දේවල් සමහරලාට වැටිලා තියෙනවා. සමහරලාට hina මුසු මොහොනෙන් පිළිගෙන තියෙනවා. ඉතින් මෙතනදී කියන්නේ කරදර දහසක් හමුවේ. ඉන්ටැකිනම් සිනාවෙවි. ඉතින් මෙතනදී කියනවා මේ කරදර 1000ක් හමුණත් කරදර කොච්චර හමුණත් සිනාවෙවි වාට ඉන්න පුළුවන් නම් ඉතින් මෙතනදී කියනවා ඔහු මෙලොවට පහළ දෙවි. ඔහු මේ ලෝකයට පහළ වෙච්ච දේවතාවක්. ඉතින් ඊට පස්සේ කියනවා රජෙකයි සල කණු මැනවි. රජෙක් වගේ සලකන්න. එයා ඒ තරම්ම වටිනා දෙයක් වටිනා කරන කෙනෙක්. ඊට පස්සේ තමයි තමන් ලැබූ දිවි පෙවෙතේ. තමන් ලැබිච්ච මේ තමන්ට ලැබිච්ච දිවි පෙවෙතේ. ඒ කියන්නේ ජීවිතය පිළිබඳ මේ ජීවිතය ඒ කියන්නේ තමන්ට ලැබිච්ච ජීවිතය කොටසක් රට සමය වෙතේ. ඉතින් මේ එස්මහින්ද හිමියන් මේ ලේවලට යොදවනවා කොටසක් රට සමය වෙතේ. කොටසක් මේ ජීවිතේන ඔයාගේ කොටසක් මේ රට වෙනුවෙන් මේ ජාතිය වෙනුවෙන් ඔයා පුදු කරන්න ඕනි. ඒ කියන්නේ කොටසක් ඔයා ඉටු කරන්න ඕනි. එහෙම තමයි මෙතනදී කියන්නේ. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ. පුද නොකළොත් උඹෙන් පුතේ පුත නොකළොත් මේ ඔයා මේ ජීවිතෙන් ඒ කියන්නේ ඔයා මේ රටට වැඩක් නොකළොත් මේ එස්මහින්ද හිමියන් කියනවා ඊට පස්සේ මෙලොවට කිසි පලක් නැතේ. මේ ලෝකයට කිසිදු බලයක් නෑ. ඔයා මේ ඔයාට අදාළ කාර්යෝ අයිති නොකළොත් ඔයාට අදාළ කාර්යෝ ඒ කියන්නේ ඔයාට අදාළ වෙන මේ යුතුයකම ඉටු කරේ නැත්නම් ඔයා මේ ලෝකෙට කිසිම වැඩක් නැති කෙනෙක් විදිහට මේ එස්මහින්ද හිමියන් දකිනවා. ඉතින් මේ එස්මහින්ද හිමියන් මේ පෑනෙන් අමතන්නේ මේ ශ්‍රී ලංකාවේ සිටින ඒ කියන්නේ ඒ කාලේ සිටිට කට්ටිය ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඒ කාලේ වාසය කරපු කට්ටියගේ ඒ ලේවල තියෙන අමුතු සිංහව උස්සලා තියන්න තමයි මේ එස්මහින්ද හිමියන් මෙන්න මේ විදිහට මෙන්න මේ පාඩම ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ පාඩමට අදාළ වෙන මේ කවි ටිකක් තියෙනවානේ. අන්නේ කවි ටික මුළු ජාතියක්ම තන්න. ඒ කියන්නේ පෑනෙන මුළු ජාතියක්ම තු මේ හිමිනම එස්මහින්ද හිමියන්. ඉතින් කතරම් අපූර්වද කියලා බලන්න. ඉතින් ලේවල තියෙන අමුතු සිංහවත් ගොඩට ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මෙන්න මේ කවි වලින්. ඔයගොල්ලන් බලන්න තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ ඔයාගේ ජීවිතේ ලැබිච්ච දේවල් ටිකෙන් මෙන්න මේ ටිකක් අනිවාර්යෙන්ම කොටසක් රට සමය වෙතේ මේ කොටසක් රට ජාතිය වෙනුවෙන් අනිවාර්යෙන්ම පුද නොකළොත් උඹෙන් පුතේ ඔයා පුද නොකළොත් ඔයාගේ ජීවිතේ කියන්නේ මේ රටට වැඩක් නොකළොත් ඊට පස්සේ කියනවා මෙලොවට කිසි පළක් නැතේ. මේ ලෝකෙට නම් ඔයාව කිසිදු මේ පළක් නැහැ. ඒ කියන්නේ ප්‍රයෝජනයක් නැහැ. ඉතින් කතරම් අපූර්වද කවි ටික නේද? අපි යමු ඊළඟ එකට. ජාතිය රන් විමනක් වේ. ජාතිය රන් විමනක්. රන් විමනක් කියන්නේ රන් විමානයක් වගේලු. මේ ජාතිය කියන දේ රත්රන් විමානයක් වගේලු. ඉතින් ඊට පස්සේ කියනවා ආගම මිනි පහනක් වේ. ආගම මැණික් පහනක් වගේලු. මේ ආගම කියන්නේ ගොඩක්ම ගොඩක් මේ මුළු ජාතියක් බබලන්න පුළුවන් අමුතුම දෙයක් තමයි ආගම කියන එක. ඉතින් මෙතනදී ඔයගොල්ලන් සමහර අය ඇති මුස්ලිම් ආගම ඇති එක එක ආගම් වල කට්ටිය ඇති. හැබැයි මේ ලංකාවේ ඔය මේ හැම මිනිහගෙම කොහෙන් කැපුවත් එන්නේ එකම එක රතු පාට ලේ ටිකක් විතරයි. ඉතින් අන්නේ දේ මතක් කරනවා මේ එස්මහින්ද හාමුදුරුවෝ. ඊට පස්සේ කියන මෙතනදී ජාතිය රන් විමනක් වේ. ආගම මිනි පහනක් වේ.
ඊට පස්සේ කියනවා ඒ රැක ගන්නට මෙලොවේ ඒ රැක ගන්නට මේ ජාතිය මේ ආගම රැක ගන්නට මේ ලෝකයට ඊට පස්සේ කියනවා සමත් වෙතොත් පුත නුඹ වේ සමත් වෙතොත් ඒ පුතා ඔයයි ජීවිතේට ඔබනවා මෙන්න මේ ජාතිය ආගම කියන එකට අර අමුතු ගැම්මක් එකතු කරන්න මේ ස්මහින්ද හිමියන් දෙපාරක් නම් සිතුවේ නෑ. ඉතින් එන්නේ කවි ඇතුළට මෙන්න මේ විදිහට ලේවලටම වදින්න තමයි මේ ස්මහින්ද හිමියන් මෙන්න මේ කවි ටික රචනා කරලා තියෙන. ඉතින් කොතරම් අපූර්වද කෙතරම් ලේසිද කෙතරම් අමුතු ඒ කියන්නේ විද්වත් ඒ කියන්නේ කොච්චර ලස්සනද කියලා බලන්න. ඉතින් මේ ඒ කියන්නේ ගොඩක් ගැඹුරු අර්ථයක් ඉතාමත් සරල කවි පද 4කට මෙයා යොදවලා තියෙනවා. ඉතින් කෙතරම් අපූර්වද නේද? අපි සාමාන්‍යයෙන් මේ ජාතිය ගැන කියනකොට මුළු ජාතියක්ම දන්නේ අර අමුතුම විදියට. හැබැයි මෙන්න මේ විදියට මේ ස්මහින්ද හිමියන් නම් පැවසුවේ ජාතිය රන් විමනක් වේ. ජාතිය රන් විමනක් කෙලින්ම රන් විමනකට සමාන කරනවා. ඉතින් මෙතන රූපකයක් තමයි මෙතනදී අර්ථවත් වෙන්නේ. ඉතින් ආගමමිනි පහනක් වේ. ආගම කියන එක මැණික් පහනක් වගේලු. ඒ රැක ගන්නට මෙලොවේ ඒ රැක ගන්න මේ ජාතිය ආගම අනිවාර්යෙන්ම රැකගත යුතුයි කියන එක මේ ස්මහින්ද හිමියන් මේ ලංකා වාසීන් පුද්ගලයන්ට මෙන්න මේ ලේවලටම ඔබනවා. ඉතින් එනේ විදිහට සමත් වෙතොත් පුත නුඹ වේ. ඉතින් මේ ජාතිය මේ ආගම රැක ගන්න සමත් වුණත් ඒ පුතා ඔයයි කියලා මෙන්න මේ විදිහට ස්මහින්ද හිමියන් මේ මුළු ලංකාවටම ලංකාවේ මිනිසුන්ගේ ලේවල තියෙන රාමුතුම සිංහව ගොඩට අරගෙන තිනවා. ඉතින් කතරම් අපූර්වද නේද? අපි යමු ඊළඟ කවියට. ඉටුකොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඹයි මගේ පුතා උතුම්. ඉතින් මෙතනදී කියන්නේ ඉටුකොට කළ යුතුයකම් මේ ලෝකයට ඔයා පහළ වුණාට පස්සේ යම් කිසි දෙයක් ඔයා ඉටු කරන්න ඕන මේ ලෝකෙ වෙනුවෙන් මේ ලංකාව වෙනුවෙන් මේ ජාති වෙනුවෙන් මේ ආගම වෙනුවෙන්. ඉතින් මෙතනදී මෙන්න මේක අර 아무තුම මේ ලෝකයට තියෙන අර ගැඹුරු අර්ථය ඊටම සරල විදිහට ඉටුකොට කළ යුතුයකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් මේ ලෝකෙ මිනිස්සු ඒ කියන්නේ ඕනම කෙනෙක් බලාගෙන ඉන්න තව කෙනෙක්ට hina වෙන්න. ඉතින් මෙතනදී කියනවා මේ ස්මහින්ද හිමියන් ලැබුණත් ලෝකෙන් ගැරහුම් කොච්චර මේ ලෝක වාසී අයගෙන් ඔයාලට ගැරහුම් ලැබුණා ඉවසන්නට පුළුවන් නම් ඒ හැම ගැරහුමක්ම ඒ කියන්නේ හැම බැනුමක්ම හැම දෙයක්ම ඉවස්සගෙන ඉන්න පුළුවන් නම් ඊට පස්සේ මෙන්න මේ ස්මහින්ද හිමියන් කියනවා උඹයි මගේ පුතා උතුම්. ස්මහින්ද හිමියන් මේ තාත්තා කෙනෙක් වගේ මුළු ජාතියටම මතන්නේ. ඉතින් මෙතනදී කියන්නේ ඉටුකොට කළ යුතුයකම් මේ ලෝකයට ඉටු කරන්න ඕන යුතුයකම් භාගයක් තියෙනවා. ලැබුණත් ලෝකෙන් ගැරහුම් මේ ලෝකෙන් ගැරහුම් ලැබුණත් ඉවසන්නට පුළුවන් නම් මේ හැම දෙයක්ම වාට ඉවස්සගෙන ඉන්න පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. ඒ උතුම් පුත්‍රයා ඔයයි කියන එක මාර විතර ලේවලටම ඔබලා තිනවා. මෙන්න මේ විදිහට ස්මහින්ද හිමියන්. ඉතින් අපි යමු ඊළඟ කවියට. ඊළඟ කවිය තමයි කාටත් හිමි පොදු දේ නම් හැම කෙනෙක්ටම හිමි පොදු දෙයක් තියෙනවා. අන්න ඒක තමයි නැති බැරි හිඟ අවහිරකම්. මේ නැති බැරිකම මේ දුප්පත්කම කියන එක හැමෝටම පොදුවේ තියෙන දෙයක්. ඊට පස්සේ කියනවා මේ දේ මැඩගෙන දස්කම් මේ දේවල් මේ නැති බැරිකම අංගහිඟකම මේ දේවල් මැඩගෙන දස්කම් පෑම තමයි සුරවිරුකම්. මේ හැම දෙම මැඩගෙන ඔයා දවසක නැගිටලා හිටියොත් තමයි ඒ ඔයාගේ සුරවිරුකම් සූර වික්‍රම පෑවොත් තමයි ඒක තමයි මෙතනදී කියන්නේ සුරවිරුකම් පෑම තමයි සුරවිරුකම් මේ හැම දෙම මැඩගෙන දස්කම් පෑම තමයි සුරවිරුකම්. ඉතින් මේ ස්මහින්ද හිමියන් කියනවා මේ හැමදේම මේ කියන්නේ නැති බැරි හිඟ අවහිරකම්. ඒ කියන්නේ මේ දුප්පත්කම කියන එක ඔයා මැඩගෙන ඔයාගේ දස්කම් පෑවොත් ඉතින් සුරවිරුකම් කියන්නේ අන්න ඒක තමයි මේ සූර වික්‍රම කියන්නේ. ඊට පස්සේ ඒක තමයි මිතුරු කමින් පෙරට එතොත් මිරුරු මිතුරු කමින්. ඒ කියන්නේ මිත්‍රත්වයෙන් ඉස්සරහට ආවොත් ඔයාගේ ඊට පස්සේ කියනවා දූවිල්ලක් එක්ක වුණත් ඒ කියන්නේ කොච්චර දූවිල්ලක් එක්ක වුණත් යම්කිසි පහත් පුද්ගලෙක් ඒ කියන්නේ ඔයාගේ ළඟට එන්නේ මිතුරු කමින් නම් ඊට පස්සේ කියනවා මිතුරු වයන් පුතේ උඹත් ඊට පස්සේ මේ තාත්තා කෙනෙක් වශයෙන් කියන්නේ ඊටවත් ආදරණීය තාත්තා කෙනෙක් වශයෙන් කියනවා මේ පුතාට ඔයා මේ ඕන ඒ කියන්නේ ඔයාගේ ඉස්සරහට එන ඕන කෙනෙක් මිතුරු කමින් එනවා නම් ඔයාත් මිතුරු වෙන්න කියලා කෙතරම් මේ මිනිසුන්ගේ ඒ කියන්නේ එක්සේසත් බව ඒ කියන්නේ සමගිය ඇති කරන්න මේ ස්මහින්ද හිමියන් මේ කවියෙන් කොච්චර දෙයක් මේ රටට කරලා තියෙනවද කියලා බලන්න ඕගොල්ලන්ම. ඉතින් මෙතනදී කියන්නේ මිතුරු කමින් පෙරට එතොත් මිතුරු කමකින් ඉස්සරහට ඔයාගේ ආවත් දූවිල්ලක් එක්ක වුණත් කොච්චර දේවල් එක්ක වුණත් මිතුරුයන් පුතේ උඹත් ඔයත් අනිවාර්යෙන්ම මිතුරු වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ මිත්‍රත්වය ඇති කරගන්න. ඊට පස්සේ එයා ඉල්ලුවේ ගුණය මහත්.
මෙතනදී කියන්නේ එයයි ලෝභයේ ගුණයම. කියන්නේ මේ මනුස්සකම කියන දේ මුළු හැම එක්කෙනාටම මේ පාඩම අහන් ඉන්න හැම කෙනාටම මනුස්සකම කියන දේ තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයගොල්ලන් මේ මනුස්සකම කියන දේ අඳුනනවා. ඉතින් මේ මනුස්සකමට අනුව ඔයගොල්ලන් මේ වීඩියෝ එක හොඳට අහන් හිටියනම් මේ වීඩියෝ එක හොඳට තේරුණා නම් තව කෙනෙක්ට ෂෙයා කරන්න නම් අමතක කරන්නේ නැහැ. ඉතින් හැම කෙනාටම ෂෙයා කරන්න. ඉතින් අපි යමු අන්තිම කවියට. ඊට පස්සේ තමයි සිනිඳු මොලොක් බව මලෙහි මේ සිනිඳුයි මලක් කියන්නේ මොකද්ද? මලක් කියන්නේ සිනිඳු මොලොක්. ඒ කියන්නේ මේ මොල කැටි. ඒ කියන්නේ ගොඩක් සිනිඳු දෙයක්. මලක් බලන්නකෝ. ඔයගොල්ලන් මලක් සමහරට අත ගාලා ඇති අනිවාර්යෙන්ම. ඉතින් මෙතනදී කියනවා සිනිඳු මොලොක් බව මලෙහි මේ මලක් කියන්නේ ගොඩක් සිනිඳු දෙයක්. ඊට පස්සේ කියනවා පිරිසිදු බව පිනිබිඳෙහි. පිනිබිඳක් කියන්නේ ගොඩාක් පිරිසිදු දෙයක්. ඉතින් මෙතනදී කියන පිරිසිදු බව ඒ කියන්නේ මෙතනදී කියන්නේ පිරිසිදු බව පිනිබිඳෙහි එක් වීමා පුතුගෙලෙහි මේ දේවල් ඒ කියන්නේ මෙතනදී පවසන්නේ මේ එස්මහින්ද හිමියන් සිනිඳු මොලොක් බව මලෙහි මේ මලක සිනිඳු වගේම ඒ කියන්නේ මලක තියෙන මේ සිනිඳු ආකාරයටම සිනිඳු කියන්නේ මේ තියෙන මෘදු බව විදිහටම ඊට පස්සේ කියනවා පිරිසිදු බව පිනිබිඳෙහි මේ ඒ කියන්නේ පිනිබිඳේ තියෙන පිරිසිදු බවක් එකතු කරලා එක් වීමා පුතුගෙලෙහි මේ කියන්නේ මේ එස්මහින්ද හිමියන් කෙතරම් බාධක මේ ජාතියට එක දේවල් ආවත් ඒ කියන්නේ ඔයා ඉස්සරහට යන්න මම ඔයාගේ ලේවලට එකතු වෙලා ඉන්නවලු. ඉතින් කතරම් අපූර්වද කියලා ඔයගොල්ලන් හිතන්නකෝ. කතරම් අපූර්ව කවි පන්තියක්ද මුළු ජාතියක් අමතන්න පුළුවන් කවි පන්තියක් තමයි. අපූර්ව කවි පන්තියක් තමයි මේක. ඊළඟට අන්තිම කවිය තමයි අන්තිම වාක්‍ය තමයි අරග්ගනී හැම දිනෙහි. ඔයාගේ හිත තුල ඔයාගේ ලේ තුල මම ඔයාගේ ඇඟේ අරක් ගන්නවා. ඉතින් හැමෝටම කියන්නේ මේ ජාතිය ආගම බේර ගන්න. ඉතින් මේ එස්මහින්ද හිමියන් කියන්නේ කෙලින්ම මුළු ජාතියටම පවසන්නේ ඔයගොල්ලන්ගේ ජාතිය ආගම අනිවාර්යයෙන්ම බේරගන්න මේ දේ අනිවාර්යයෙන්ම කරන්න ඔයගොල්ලන්ගේ ජාතියයි ආගමයි කියන්නේ වටින දෙයක් කියන එක මේ හැම සිංහලයකටම පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක තමයි සිංහලකම කියන්නේ. මේ කතාව අහනකොට ඔයාලට සිංහලකම කියන දේ අර අමුතුම විදිහට ඒ කියන්නේ අතේ හිරිගොඩ පිපෙන තරමට ඔයාගේ සිංහලකම ඔයාගේ තියෙනවා නම් ඔයාත් නියම සිංහලෙක් කියලා ඔයා මතක තියාගන්න. ඉතින් ගොඩක් අමුතු කතාවක් තමයි අද ඇහුවේ. ඉතින් ගොඩක් වටින කතාවක් වෙයි මේ කතාව. ඉතින් මුළු පාඩමක්ම ඉතාමත් කෙටි කාලයක් තුළදී ඉතාමත්ම සුපිරිම ගණේ විදිහට ඔයගලන්ට මම අද ඉගෙනුවා. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම ලයික් ඇදලා කමෙන්ට් එකක් දාන්න මතක කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙන්න අන්තිම වරතුරු ඔයගලන්ට ඉදිරියටත් පාඩම් එක දිගට දානවා. ඉතින් මේක තමයි කූල් සිංහල channel එක. ඉතින් කූල් එකේ ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම සෙට් එක එකතු වෙලා ඉන්න.